මෑණියොත් කරන්න තියෙන ටික ඉවරයක් කරගන්න. එතකොට හරි. මොකද තියනවා තව ගෝලිය හදන්න හරි පන්සලේ. නෑ අපෝ නෑ මේකත් මේ ඉක්මනින්ම මේගොල්ලන්ට පවර්ලා දාන්න ඉන්නේ. මට සැලසි මට මං කියන්නේ පවරන්න ඕනේ කියන එක ඉවර කරගන්න. පවරන්න ඕනේ ඒක මානසිකව තියෙන පවරා ගැනීම තියෙන. මනසින් මේ මම මේක කරන්න ඕනි වගේ එක. මම මේවා බලන්න ඕනි. ඒ වගේ. ඒකෙන් නිදහස. නිදහසේ මෙතන ජීවත් වෙන්න. මෑණියන්ගේ නෙමෙයි වගේ ඉන්න. ඒකල බලන්න කොයිතරම් ලස්සනට මේ පරිපාලනය වෙනවද කියලා. ගොඩක් අය හිතන් ඉන්නවා මේ යමකට පාලකෙක් ඕන කියලා. ඒක මේ ගොඩනැගිල්ල හිතන්නේ නැහැ. මේකට මිනිස්සු වෙනවා නම් එයාලා හිතන්නේත් නැහැ. මේ බුදු පිළිමේ හිතන්නේ නැහැ. දානශාලාවේ වැඩ වෙන එක ඒකසට අදාළත් නැහැ. එහෙනම් අපි තමයි හිතන්නේ මම මේක කරනවා මම මේකේ බාරකරු මම මේක කරන්න ඕනේ. ඒක තියෙනකම්ම මට උවමනා වෙනවා මම මේක බාර දෙන්න ඕනේ. දැන් මම ඉස්සර මම සසර හිටියේ ඒ නිසා මම මේක කරා දැන් මම නිවන ඉන්නේ ඒ නිසා මේක බාර දෙන්න ඕනේ වගේ එකක් එනවා. මෑණියෝ ඉස්සර හිතාගෙන හිටියා මම මේක බාර කරු කියලා. හැබැයි මෑණියෝන්ගේ එහෙම බාරකාරත්වයක් ඒක හිතාගෙන හිටියා. මං කියන්නේ සිතුවිල්ල අයින් කළා නිදහසේ ඉන්න. මේ සිතුවිල්ල තමයි හැම දෙයකටම මුල නේද? හිතන ස්වභාවය වෙනස් කරගන්න ඕන. ඒකේ යථාර්ථය තමයි මේ ලෝකේ කිසිවක් කිසිවෙකුට අයිති නැහැ. අර දරුවෝ හිතනවා මේ අම්මා මගේ කියලා. අම්මා හිතනවා මේ දරුවෝ මගේ කියලා. එයාලා හිතනකන් හිතනවා විතරයි. යම් දවසක ප්‍රතික්ෂේප වුණා කියන්නේ කාගේ හරි වැරද්දක් දැකලා. එදාන් පස්සේ එයාලම හිතනවානේ ඔය මගේ අම්මා නෙමෙයි. ඉතින් ඒ ස්කන්ධ පංචක වෙනස් වුණාද නැහැ? හිතුවිලි විතරක් වෙනස් වුණා. ඒ නිසා මේ ලෝකය කියන එක තියෙන්නේ සිත මත. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ ලෝක නිරෝධය කරන්න නම් චිත්ත නිරෝධයට ඉඩ දීලා නිදහස වෙන්න. නිදහසේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එකක් ඔතන ඒ කියන්නේ අපේ මනස මේකේ මානිය මෙහෙම එකක් තියෙනවා. මේකේ අර මූලික නිකන් අර සමනල ගැටේ වගේ තමයි මේ දහම්. අර එක තැනක් තියෙනවා හරියට ඒ තැනින් අල්ලලා ඇදපුවාම ඔක්කොම ලියනවා. මේ වෙනකොට මෑණියන්ට හරියට මම කියපු එක ඇහුණා නම් එක මේක ප්‍රශ්නයක්වත් තියෙන්න බෑ. මේ ආසනේ වාඩි කරවල මේ ඇයට ප්‍රශ්න අහන්න කිව්වොත් කෝටියක් ප්‍රශ්න ඇහුවොත් මෑණියන්ට 1 කෝටි එකක් උත්තර තියෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? මේ පණිවිඩේ වැදගත්කම විතරයි තියෙන්නේ. හරි පණිවිඩේ ඇහුණා නම් එතනින් එහාට ඒ වෙන විදිහ දන්නවා. දැන් මෙතන මම දැනුමකින් කතා කරන්නේ නැහැ. මෙතෙන් එනකොටත් හිස්ව ආවේ යන්නේත් හිස්ව. ප්‍රශ්න හැදුවේ මෑණියෝ. උත්තර හදාගත්තෙත් මෑණියෝ. තේරුණා? ආපුවම තමයි මෙතන. මේක මෙතන හිටියයි කියලා 아무තෙන් මොකද වැඩි වෙලාවත් අඩු වෙලාවත් නැහැ. එහෙම ගැත්තේ. ඉතින් ඒ නිසා අර මෑණියන්ගේ මූලිකවම දිට්ඨිය සම්මා වුණාට පස්සේ එතනින් එහාට ඒ සියල්ලම මේ નિરાයාසව වෙන දේවල් තියෙනවා. දෘෂ්ටිය නිවැරදි වීම පමණක් ප්‍රමාණවත්. ඊතුරුව නිවැරදි කර යන්න දෙයක් නැහැ. දෘෂ්ටිය නිවැරදිම නම් ඊතුරු ටික නිකන් වෙනවා. නිවැරදි වෙනවා. දෘෂ්ටියේ චූටි හෝ අඩුවක් තියෙනකන් අපිට අර ඒ වගේ වෙනස්කම් කර කියන්නේ මාර්ගයේ මෙහෙම වඩන්න ඕනේ. සංකල්ප මෙහෙම හදන්න ඕනේ. මේ වගේ වචන කියන්න ඕනේ මේවා නොකියන්න ඕනේ. ඒ වගේ අරව හද ඒ වගේන් කර යන්න දෙයක් තියෙනවා දෘෂ්ටිය වැරදිනා. දෘෂ්ටිය නිවැරදි වුණාට පස්සේ දැන් අර තනි කෙලින් තිබිච්ච පාර පේන්න ආවා වගේ. එතනින් එහාට ආයෙ වංගු නැහැ. සම්මාදිට්ඨියටපත් වීමයි මම කියන්නේ මාර්ගය. ඉතින් එතනින් එහාට දැන් ඔය ඇහිච්ච දේ අනුසාරයෙන් මොන ප්‍රශ්නයවත් මෑණියන්ට උත්තරයක් නැද්ද මං? දැන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. තියෙනවා. උත්තර හැම එකටම තියෙනවා කියලා හිතෙනවා. එහෙම හිතන්න එපා. ප්‍රශ්නේ එනකොට බලන්න හිත කියන්නේ පරණ පැටර්න් එකටම හිතලා තව කරන්න දේවල්ද?
නැත්තම් ප්‍රශ්නයේ අඩුපාඩුව වැරද්ද දකින්න කතන්දරේද කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ මම YouTube වල නම් ගොඩක් ඒ ගැන දේශනාවල් කරලා තියෙනවා. අපි කරන්න ඕනේ දේ තමයි කිසිම ආකාරයකට ප්‍රශ්න වලට උත්තර නොසොයා ප්‍රශ්නේ හොයන්න ඕනේ. කියන්නේ අපි කරන්නේ ලෝකයේ ක්‍රමයේ තමයි ඉස්සරහට ඔහොම යනවා. ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නේ විශ්ලේෂණය කර උත්තරයක් හම් වෙනකන් යනවා. දෙපැත්තෙන් කවුරු හරි තෘප්තිමත් වෙන තැනකට එනකන් ගිහිල්ලා දෙගොල්ලම නිස්සද්ද වෙනවා. හැබැයි ඒ ප්‍රශ්නයේ සිට අර උත්තරය දක්වා ගියපු දිගටම තියෙන සංකල්ප ගොඩක්. ඒ දෙන්නට සාපේක්ෂයි. ඒ ප්‍රශ්නේම වෙන ඊට වඩා බුද්ධිමතෙක්ගෙන් අහුවනම් එයාලට පහළ වෙලා ආපු උත්තර සංකල්පය වෙනස්. මුනිවරයෙක්ගෙන් අහුවනම් ඒකට එන උත්තරය වෙනස්. ඒ වගේ මේක ඒ නිසා තියෙන්නේ ප්‍රශ්නය ආපු තැනම උත්තර හොයන්න නැතුව ප්‍රශ්නය ප්‍රශ්න කරන්න. මෑණියන්ට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට නැවතිලා වෙනද කරේ මේ ප්‍රශ්නෙට උත්තරේ සමහරට දීඝනිකාය ඇති. නැත්තම් අර ස්වාමීන් වහන්සේ දන්නවා ඇති. මෙහෙම කතා කරොත් අහගන්න හොයාගන්න පුළුවන්. එහෙම යන එකනේ. ඒ හේතුව තමයි තමුන් විමුක්තියටපත් වෙලා නැහැයි කියන අසරණකම. තේරුණාද? විමුක්තියටපත් වෙච්ච මනුස්සයට ප්‍රශ්න නැහැ. දැන් ප්‍රශ්නයක් ඇවිල්ලානේ. එහෙමනම් උත්තර හොයන්නේ. තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේනේ? ප්‍රශ්නේ දිහා බලනවා හොඳට. තේරුණාද? ප්‍රශ්නේ දිහා හොඳට නිරීක්ෂණය කරලා බලනකොට තේරෙනවා ප්‍රශ්නේ මගේ තියෙන අවිද්‍යාවට, ගොංකමට, මෝඩකමට හැදිච්ච එකක්මයි. එතෙක් වෙලා ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැන් ප්‍රශ්නයක් පැන නැගුණා. ප්‍රශ්නය ආවේ මගේ ගොංකමට. නැත්තම් එතන ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? ඒ නිසා උත්තර හොයන්න යන්නේ අර සරල කතාව ගන්නකො පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙන එක. අර බෙලිගෙඩයක් මොකද්ද කියන්නේ තල්ලත්තට වැටුනහම අහස කඩන්නට. ඔව් අනිත් සත්තු ඔක්කොම කරේ උත්තරේ හොයාගෙන දීවනේ. සිංහයා කරේ ප්‍රශ්නේ දිහා හොඳට බැලුවා. එතකොට තේරුණා ප්‍රශ්නයක් නැහැ බෙලිගෙඩියක් කියලා. ඉවරනේ කතාව. දැන් අනිත්‍යුන් එන වටයක් ගහලා හොරේම් බල ඇත්තටම මොකද තියනවද දන්නේ නැහැ. සැකෙන් බල නේ ආයෙ එතෙන්ද එන්නේ. තේරුණා? සිංහෙක් වගේ ප්‍රශ්න එනකොට ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව ඇයි එහෙම එකක් ආවි කියලා බලන්න. ඒක මගේ හිතේ අඩුවක්. මගේ අවබෝධයේ අඩුවක්. නැත්තම් මගේ චංචල ස්වභාවයේ වැඩිකම. මේ කාලේ හිත සෑහෙන්න වික්ෂිප්ත වෙලා තියෙන්නේ ඒ මුලාවස්සෙම පැන නැගිච්ච එකක්. මොකක් හරි හේතුව පෙනේ. එතනින් මේ කතාව ඉවරයි. වෙන විදිහකට කියනවා නම් මේ ලෝකේ ප්‍රශ්න කියලා එකක්වත් නැහැ. ඒ නිසා උත්තර කියලාත් මොකුත් නැහැ. දහමක් යමෙක් යමක් පවසයිද ඒකත් ලෝක බොරුවක්. ලෝක බොරුවක්. තේරුණාද? මම මෙතන ඉඳලා මෑණියන්ට කියපු කතාව ගිහිල්ලා කියනවා පාරේ හිඟා කරන මිනිස්සෙකුට. ඒ මිනිහයාට ඒක කොහොමද දැනෙන්නේ? මේක දැනෙනවද? නෑ. මම ඕක ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා. ඒ මිනිස්සුන්ට කොහොමද දැනෙන්නේ? මේ මෑණියන්ට දැනෙච්ච එක දැනනවද? නෑ. තේරුණාද? ඔය කියන සමස්තයම යථාර්ථයක් නම් මම කියව යථාර්ථය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. කාට හරි 10 දෙනෙකුටවත් එක හා සමානව දර්ශනය වෙන්න ඕනේ. මේක දර්ශනය වුණේ මෑණියන්ට විතරයි. මෑණියන්ට දර්ශනය වෙච්ච දහම දැන් නැහැ. ඒ දර්ශනය වෙන ෂණයේ තිබුණා. තොරණේ ලයිට් එකක් වගේ මේපත් වෙනවා නිවුණා. පත් වෙන ෂණෙහි ආලෝකයක්ගේ රත් පැහැය මේ ආදී වශයෙන් දැක්කා, අවබෝධ කරා, නිවිලා ගියා. නිවිච්ච දහමක් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒක ඉවරයි. ඒ මොහොතේ ඉවරයි. කලින් කරපු දේශනා සමස්තයේම දේශකයා පිරිනවම් පාලා ඉවරයි මෑණියෝ වළඳන්න පටන් ගන්නකොට. දේශනාවත් ශූන්‍ය වෙලා ඉවරයි මෑණියෝ වළඳන්න පටන් ගන්නකොට. ඒකයි කියන්නේ දේශනාව යථාර්ථයක් නෙමෙයි කියලා. මේ ටික දත්ත හැටියට කාට දුන්නත්
මෑණියන්ට ආපු අර්ථය එන්නේ නැහැ. මෑණියන්ට ආපු අර්ථය එන්න නම් එයත් මෑණිය වගේම අර රූටින් එක රවුම ගහලා අර විදිහට ඒ වැඩ කරලා ඔක්කොම කරලා ඒ විදිහටම කිසිදු වෙනසක් නැතුව අද මෙතන ඉන්නවා. එහෙමනම් ඒ ධර්ම ඇත්තක් වෙනවා. එහෙම සත්‍යයේ පුද්ගලයෙක් මේ විශ්වයේ කොහෙකවත් නැහැ. එහෙමනම් ඔය කියපු විදිහේ ධර්මකුත් මේ විශ්වයේ කොහෙකවත්. ඒක මෑණියන්ගේ විමුක්තිය සඳහා කුසලයට පහළ වෙච්ච ධර්මතාවය. ධර්මතා පහළ වෙනව නිරුද්ධ වෙනවා. ඒක එහෙම වෙවි තියෙනවා. ඒ ඇස්සේ මෑණිය කොහෙන් හරි බහැලා ඒක දැක්කා නිදහස් වෙනවා. නිදහස් වෙච්ච ධමයක් තවදුරටත් යථාර්ථයක් වෙන්නේ නැහැ. මෑණියෝ ධමෙන් නිදහස් වෙනවා, ධම මෑණියන්ගෙන් නිදහස් වෙනවා. ඒක නිකන් අර අපි නානකොට ෂවර් එකෙන් වැටෙන වතුර ටික වගේ. නෑවයි කියලා වතුර හින්නේ නැහනේ අපිත් එක්ක. එතනින් ඉවරයි. ඒකෙන් ලැබෙන සනීපෙට ඉතින් ඔය ඉන්න පැක්කමාරයි. ඒ වගේ මේ අර ධම්මපීති සුඛංසේති කියන්නේ විපස්සන්නේන චේතසාවිදී. ඒ ධම පාණය කරව මනුස්සයා සැපසේ ජීවත් වෙනවා. සැපෙන් ජීවත් වෙන මිනිහෙක් ඉන්නවා එච්චරයි. ධමයක් නැහැ. ධමයක් නැහැ කියන එක පිළිගන්න අකමැතියි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකල්පයක් කිව්වොත් කොහොමද? ඒකනේ අපිට ඒ තමයි පෙර තාම අල්ලන්නේ නැති. ඒක මෙහෙම ගන්නකො මෑණි. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් බුදුහා ඉස්සලා අරක පිළිගන්නවනේ. ලෝකේ මේ සංකල්ප සියල්ල කියන එක පළවෙනි එකකින් ඔප්පු කරගත්තානේ. එතකොට සාපේක්ෂක යමක් පවතී නම් ඒ සියල්ලම ලෝකයේ තියෙන එකක්, ලෝකයට අයිති එකක්, නිවනට අයිති නැති එකක්. නිවනට අදාළ නැති එකක්. හරිද? මෑණියෝ ඔය කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනව නේද සම්මා කියලා කැලලා. ඒකේ එහා පැත්තේ එකක් නැද්ද? තියෙනවා නම් ඒක මෑණියන්ට අයිති එකක්ද? අයිති වෙන්න ඕනේ. ඉතින් නේද අපි මාර්ගය තුල ඉන්නවද සම්මා මාර්ගය තුල ඉන්නවා නම් අයිති වෙන්න ඕනේ. හැබැයි මාර්ගය තුල ඉන්න කෙනාට ඵලයක් හම්බ වෙන්නේ නැහැ. හේතුව එයා මාර්ගයේ ඉන්න නිසා. අපි කියන්නේ මාර්ගයෙන් නිදහස් වෙච්ච දාට තමයි ඵලෙ ලැබෙන්නේ කියලා. මාර්ගයේ ඉන්නවා කියලා හිතනකම්, මාර්ගයේ යනවා කියලා හිතනකම් ඉන්නේ කියන්නේ ඉන්නවා. නිදහස් වෙච්ච කෙනෙක් නැහැ. දැන් මෑණියන්ට ওই මාර්ගයේ කට්ටියට කියලා දීලා, කියවලා, අහලා අවුරුදු ගානක පළපුරුද්ද වඩලා වටේ හැම තැනමත් ගිහිල්ලා දැන් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා උඹ ඔය කරපු ඔක්කොම පිස්සු විකාරයක්. දැන් තේරෙන්න ඕනේ tamunටම ඇත්තටම මේක මල විකාරයක් තමයි. ඇත්තම ඇත්ත. එහෙමනම් තවදුරටත් සම්මා දිට්ඨියක්, සංකල්පයක්, වාචා කම්මන්තා කියලා සම්මා කියලා වෙනම කැටගරියක් තියෙන්න පුළුවන්ද මේ නිවන තුල? නිවනේ සම්මාත් නැහැ, මිච්ඡාත් නැහැ. ඒතේතේ භික්කවේ උබෝ අන්තේ අනුපගම්ම. ඔය සම්මා අන්තයටවත් මිච්ඡා අන්තයටවත් න උපගම්ම එළවෙන්නේ නැතු. එතකොට සම්මා දිට්ඨියත් පැත්තකින් තියන්න වෙනවනේ. හැබැයි ඒක හින ආදරෙන් රැකගෙන ආව එක නිකන් බබේ පැත්තකින් තියන්න වගේ අකමැති නේද? නෑ දැන් මගේ දැන් ওই සම්මා කැලල කියන්නේ නිවැරදි මාර්ගය තුල අයිත් හදන්න දෙයක් නෑ. ඔහොම යන නිසා මට දැන් ඒක ගැටලුවක් නෑ. මට දැන් අලුතෙන් වැටිච්ච යමක් තියෙනවනේ ඔළුවට. ඒකේ ওই දෙකේ ගන්න වෙලාවෙත් එතන ඉඳලා තමයි මම ඒකේ ඉඳලා මේ පිඟාන අරගෙන අවදි උනේ. දැන් මේ මොහොතේ මම බැලුවේ මගෙන් අමතරව වැරදි යමක් හිතට එනවද? එහෙම හිතන්න එපා. එහෙම ඒක එනවද කියලා ඉස්සරහට එන එක නේ හිතන්නේ. නෑ ඒ මොහොතේ මං කිව්වේ. මේ මොහොතේ ඒක එහෙම හිතන්න එපා. මෑනියෝ කරන දේ කරන්න සිහියෙන් කරන්න කියන්නේ කල්පනා කර කරන්න නෙමෙයි. පිඟාන ගන්න එක හරියට ගන්න. හොදනකොට හරියට හොදනවා. තියෙනකොට පිළිවෙලට හරියට පිඟානට හානියක් නැතුව වතුර තැන් වල යන්නේ නැති හරියට තියෙනවා. ඒක තමයි සම්මා මාර්ගය. ඉතින් කරනවා නම් ඉතුරු කර ගන්නවා නම් සම්මා කියලා ඔච්චරයි තියෙන්නේ. කරන එක හරියට කරන. නිවැරදිව කරනවා. නිවැරදිව කරන. එතන සෙන් මම මෙහෙම හැවතර
එතන අපි සිත දිහාවත් 아무තු අපි කරන කියන දේවල් දිහා 아무තුවෙන් වෙනම ආය සංකල්පයකින් බලනවා නෙමෙයි වෙන දේ දකිනවා. ඔව්. එහෙම නේද ඔව්. සර්? ඒ මොකද කියන්නේ තත්ත විපස්සති කියලානේ කියන්නේ. ඒ තන විදර්ශනාවෙන් ඉන්නවා. ඒක සිද්ධ වෙන දේ අපි කරන එක නෑ. නෑ ඒක අපිට අයිති නෑ. මම දැන් මම කියලා මෙච්චර මේ දේහයක් දරන මං හිතන්නේ කිලෝ 60 ගාණක් බර ඇති. මේක මමද හැදුවේ? මම මේක ලොකු කරාද ලොකු වුණාද? ලොකු වුණා. මම මේ ෂේප් එක හැදුවද හැදුණාද? වුණා. මම කනවයි කියලා මෙහෙම කටට දාගන්න ටික ජීර්ණය කරන ක්‍රියාවලිය මමද කරන්නේ නැත්නම් වෙනවද? උස්ම ගත්තද මං ගැනෙනවද? එහෙනම් මට කියලා මේක කරන්න දෙයක් තියනවද? කියලා නෑ. ඒ ඔය මට කරන්න තියනවා කියලා හිතාගෙන ඉන්න චුට්ට තමයි බුදුහාමුදුරුවෝ කඩා ගන්න කියලා කියන්නේ මමත්වයේ දුරු කරගෙන. වෙන විදිහකට කියනවා නම් 100% ස්වභාවික වෙන්නේ, නැචරල් වෙන්නේ. නිවන් මාර්ගය කියලා කියන්නේ සබාධාම කරා යන මාර්ගය. 100% ප්‍රකෘති தත්ත්වයටපත් වෙලා ජීවත් වෙන ජීවන රටාව. මේ එතනදී මට අමුතුවෙන් හිත කරන්න දෙන්නේ මම යහපත් පුද්ගලයෙක් නේ, මම මෙච්චර කාල සාර ධර්ම රැකිලා ඒ තුල රැකිච්ච කෙනෙක් නේ. දැන් මන් දන්නවා පිඟාන හොදලා টয়ලට් එකේ නෙමෙයි තියන්නේ. ඒ තියන්න ඕනි තැනක් තියෙනවා. එතන මන් තියනවා. ඒ තියනකොට තියෙන තැන වෙන කවුරු හරි පිඟාන තියලා නම් ඔන්න අමුත්තක් විශේෂයක් දැනෙනවා. අන්න ඒ විශේෂය දැනෙනකොටම තමයි සිහිය එන්නේ. නැතු පිඟාන අර යන ටිකේ සිහියෙන් යන එක නෙමෙයි. ඒක තියෙනකොට ටක් ගාලා එනවා හිත කතාවක් කියනවා. ඒක කියනකොටම ප්‍රඥාවෙන් මෙහින් අවදි වෙලා හිත උඹ මොකද්ද කියන්නේ දැන්? මට බයින්දද කියන්නේ? ඒක ඔට්ටෝ එන්න ඕනි 100. අන්න ඒකයි. තේරුණාද? ඒක එතන ප්‍රශ්න කරන. ඒක ළමයිත්‍රි සිත් පෙරදරි තමන් පිඟාන වෙන තැනකින්. තේරුණා? ඒ විදිහටයි සිහිය තියෙන්නේ. නැතුව කල්පනා කර යන එක මේක නේ සමස්තයෙන්ම නිදහස් මාර්ගයක් මේක. ඇත්තටම නිකම්මයි ඉඳී. නිකන් ඉන්න තමයි සිවුර දාගන්න කිව්වේ. එක වැඩ කරන්න නෙවෙයි. දැන් ඉස්සර රස්සා කරා, අරක කරා, මේක කරා. හරිද? දැන් සාසනයට ඇවිල්ලා ආයේ කරන්න නෙමෙයි එන්න කියන්නේ කිරිල්ල නවත්තලා දාන්න. පැහැදිලිද? ඒ සමස්තේම නවත්තන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මට ධර්මයේ ලැබුණේ මේක හේතුඵල ධර්මම වෙන්නේ ඇති. ධර්මයේ ලැබුණේ අවශ්‍ය කාලෙදි කියලා මම හිතනවා දැන්. මම ওই කාලේ තේරිච්ච නිසා හරියටම තේරෙනවා. හැබැයි මේ කාලේ තේරුම් කරලා දෙන්න මාර අමාරුයි. එහෙනම් මෑන්හන්සේ එතන ඉන්න නිසා ඔව් මෑනියා මේක පිළිගන්න නිසා ඕකේ. ඒ කුසලයේ මට දැන් හිතෙන මට මේක ඇහුණා නේද කලින් කියන එකත් නිකන් එනවා වගේ. එනවා වගේ හැබැයි ඒක ඇහුණට ඇහෙන්නේ නෑ. ඇහිලා නෑ. ඒකයි මම කිව්වේ මේක වෙන කෙනෙකුට කිව්වට එයාට ඇහෙන්නේ නෑ කිව්වේ ඒකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇහෙන්න ඕනේ කෙනාට ඇහෙන්න. ඒ නිසා මේක දහමක් නොවන්නේ. ඒක එයාගේ එකක්. සබාදහම එයා කරලා තියෙන මේ දැඟලිල්ලට, කැපකිරිල්ලට, සත්කාරයට ඒවට දෙන තෑග්ග. ඒ තෑග්ග වෙන කෙනෙකුට ගන්න බෑ. චරයි. සුදුසු වෙලාව සුදුසු කාලේ සුදුසු තැන. ඒකද? ඉතින් ඒ නිසා අපි කියන්නේ සුදුසෙක් ඉන්නවා නම් ධර්මතාවය එයා මැරෙන්න කලින් අඩුම ගානේ මැරෙන මොහොතේ හරි කුසලයේ සම්පූර්ණ වෙච්ච ගමන් ඒක එනවා පාර්සලේ ළඟට. සමහර අයට මැරෙන වෙලාවෙන් එහෙම තියෙනවා. කියන්නේ මරණ මංචකේ පැයක් දෙකක් එහෙම ගත කරන්න වෙනකොට එයා මේ අන්ත දෙකත් එක්කම යනවා. ඒ ගිහිල්ලා යම් වෙලාවක කල්යාණ මිත්‍රයෙක් කියපු වචනය සිහියට එනවා. ඊට පස්සේ එයා තේරුම් ගන්නවා මේ මගුල කය ගැන මං කොච්චර දැඟලුවත් මේකේ ඇති දෙයක් නැහැ. මට ආයේ මේක ගොඩ ගන්නත් බෑ. ඒ නිසා මේ සිහිය තියෙන වෙලාවේ මං ඒකේ ඉන්නවා. තේරුණාද කියන්නේ? ඒ විදිහට ගොඩ යන අය ඉන්නවා. එහෙම තියෙනවා. සනල් මම ප්‍රශ්නයක් අහන්න මේක ප්‍රශ්නයක්වත් නෙමෙයි. හැබැයි සනල් අපිට දැන් දේව සංකල්ප ස්වභාවයක් තියෙනවානේ අපේ හිතේ. දැන් ඕක ගෙවෙන්නේ මොන විදියටද?
හැදිච්ච විදියටම තමයි ගෙවේ. ඒක හැදුනේ කොහමද දැන් 31 තලයක් ගැන හරි දෙවිවරු ගැන හරි අපේ හිතවල තියෙන දැන් ස්වභාවය තියෙනවානේ. ඒක තාම තියෙනවා. ආන්නු ඒ ස්වභාවයන් ඊට පස්සේ ටික ආපස්සට එනවා. මට දැන් නැවතලා බැලුවොත් ඉස්සර මට තිබිලා තියෙනවා. හැබැයි මට දැන් එහෙම අදහස් ස්වභාවයක්වත් සිතවිල්ලක්වත් උපදින්නේ නැහැ. ඒක උපද්දව ගන්නව නෙමෙයි. උපදින්නේ නැහැ. මේ ඉතින් 31 තලයක් ගැන අදහසක් එන්නේ නැහැ. හිත ගැන අදහසක් ප්ලෑන් වෙලා මෙහෙම කරන්න ඕනේ කියලා එකක් එන්නේ නැහැ. ඉතින් මේ තමයි දැන් තියෙන ස්වභාවය. එතකොට මේ දෙවිවරු ගැන හෝ එහෙම නැත්නම් එහෙම මේ මොකක් හරි ඉල්ලා එහෙමවත් මුකුත් එහෙම එන්නේ නැහැ. හැබැයි කලින් එහෙම තිබුණා. ගෙවිච්චද කියලා මන් දන්නේ. ඒක ඔයාට පුළුවන් වෙන්න ඕනේ නම් කෝම්පියුටර් හදා හිටපු කාලේ කෝම්පියුටර් හැදිලා නවත්තපු එකත් මතක කරලා කියන්න. ඔයා නැවැත්තුවද කෝම්පියුටර් හදන එක? නැත්නම් නැවතුණාද? ඔයා ලොකු ඔයා කියන්නේ අයියෝ කෝම්පියුටර් හදන එක මහා බොළඳ වැඩක් කියලා ඔයා නැවැත්තුවද? නැවතුණානේ. ඒ වගේ යම් අසත් ධර්ම තියෙන ඒවා අර ධර්මයේ ලැබෙනකොට ප්‍රත්‍යක්ෂවම අර පැත්තේ ගෙවිගෙන යනවා. ඒ නිසා අපි කියන්නේ මේක අහලා ජීවත් වෙන්න කියලා. ජීවත් වෙනකොට වැඩෙන්න අවශ්‍ය දේ වැඩෙනවා, ගෙවෙන්න අවශ්‍ය දේ ගෙවෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී දැන් අපි උදේ හවස බුද්ධ වන්දනා කරනවා. ඒ වගේ කටයුතු වලදී දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම බුදුරජාණන් වහන්සේ තනුදෙනවා දාලා තියෙනවනේ ඒක. මම කියන්නේ මෑනියෝ බුදුහාමුදුරුවෝ ඊට වඩා අනුදැන වදාරලා තියෙනව නේද? ඔය හැම මගුලකින්ම නිදහස් වෙලා සතුටින් ඉන්න කියලා. අරවා මේ සාම්ප්‍රදායික ශාසනය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වන්දනාමාන ශ්‍රද්ධාව වර්ධනය කරන්න, ඒ කියන්නේ ටිකක් හරි මිනිස්සු සමනය කරන්න අවශ්‍ය නිසා සහ වෙන Hindu දේව විශ්වාස තියෙනවනේ. එයාලට අර බලබිලි කරන්න ඕනේ කියන එහෙව් සමාජයකනේ අපි ඉන්නේ. ඒ සමාජය තුල ඉන්න අපිට අපෙත් තියෙනවා උපන් ගතිය. දෙයියන්ට බය ගතිය. දෙයියෝ මට මොනවද කරයිද දන්නේ නැහැ. මොනවා හරි ටිකක් දීලා ෂේප් වෙන්න ඕනි කියලා මොනවා හරි පින් හරි දෙන ගතිය. ඒ ගතිය කාලාන්තරයක් සමාජයේ තියෙන එකක්. මිත්‍යා දෘෂ්ටිය නිසා ගොඩ නැගිච්ච. සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිසෙකුට වැනියෝ ඕක ගැන කතා කරන්න තියා හිතන්නවත් ඉඩක් නැහැ. තේරුණාද කියන්නේ? හේතුව තමයි ඒක දැන් කොහොම ගත්තොත් එහෙම අපි මේ නිවන ගැන කතා කරන සූත්‍ර දේශනා හරි චූට්ටයි මතුවලා තියෙන්නේ. හරි ටික දෙනෙක් අතර විතරයි කතාව. ඒ වුණාට තිරකුඩ සූත්‍රය ගත්තත් නරවා මේ ඔය තියෙන්නේ මේ ආමිෂය ගැන කතා කරන සූත්‍ර. ඒවා මහා සුලභයි. ඒ වාස්සේ එකක් තමයි ඔය හයිලයිට් කරන ඔබ දෙවියන් රකි, ඔබ දෙවියන්ට පින් දෙන්න. ඇත්තටම දෙවියෝද මෑණියෝ රකින්න, මෑණියෝද රකින්න? ඉතින් ඒක තේරුණා නම් මගේ සිතුවිල්ල තුලයි බුදු කෙනෙක්කෝ යකෙක්කෝ භූතේ පෙරේතේ පිසාජේ කුම්බාණ්ඩේ දෙවියෙක් කියන එකක් ඉන්නේ මගේ හිත නිසයි. තේරුණාද? එතකොට බුදුන් කවුද? මගේ හිතයි. යකා කවුද? මගේ හිතයි. දෙවියෝ කවුද? මගේ හිතයි. දැන් මම මේක දන්න කෙනෙකුට පුළුවන්ද ආයෙත් අර මෝඩ තැනට වැටිලා කල්පනා කරලා ඒ වුණාට දෙයියොත් ඇති පින් ටිකක් දෙන්න. එහෙම එකක් කර. තාම බයද දෙයියන්? ඔව් අපි අර නෑ ස්වාමීන් වහන්සේ සම්ප්‍රදාය ක්‍රමයක් නේ ආවේ. ඒක අපේ ගුරුවරු එතකොට ඔය දැන් සාමාන්‍ය පොත්පත් එක්කලා අපි හිටියා. ගුරුවරු අපිට අනුශාසනා දෙනකොට අපි දැන් මේ වෙනින් දහමක් අපිට ලැබුණේම නෑනේ. අපි ආවේ ඒ ක්‍රමයේ තුලනේ. ඒක අපි ඉතින් උපරිමයෙන් ආරක්ෂා කරගෙන ඒ විදිහට ආවා. ඉතින් ඇත්තටම අපි විශ්වාසිකුත් තියෙනවා අපිට උදව් කරයි, අපිව රකී. එහෙම ඒකකුත් අනිවාර්යෙන් තියෙනවා. නැතුවම නෙමෙයි. නමුත් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පින් දෙන්න කියලා තියෙනවා. අපි පින් දෙන්න ඕනේ කියලා දෙවියන්ට පින් දෙන්න කියලා තියෙනවා. මට මතක එකම එක සූත්‍රයක. ඒකත් තියෙන්නේ දෙවියන්ට පින් දෙන්න කියලා දේව බලි කියලා මොකක් හරි එකක් නේ ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ මට සූත්‍රේ මතක නෑ මේ ඈ හතර නෑ පුතේ වෙන්නේ ආරන්තියේ පණි තස්මායිනේ ඔව් දේව බලිය කියන එකනේ ඒකේ තියෙනවා දැන් වෙනම සූත්‍රයක් තියෙනවා මම මෑණියන්ට ඕක ওই පැත්තෙන් කඩන්න බෑ ඒ නිසා කඩන්න පුළුවන් පැත්තෙන් කඩන්න හරිද නෑ මම මේ කියන්නේ දැන් මට ඔබ වහන්සේ කියන එක පැහැදිලි ඒක මම දැන් 100% පිළිඅරගෙනත් ඉවරයි මම කියන්නේ එහෙම නෙමෙයි අපි මෙතෙක් කල් ආපු මගක් තියෙන දැන් මෙයා ඔය ඒ මගේ එකින්ම
මම ප්‍රතික්ෂේප කරන එක. සහ මා තුල කිසිදු යකෙක්, භූතෙක්, පෙරේතෙක්, පිසාචෙක් මම ඕනේ තැනක අභියෝග කරනවා මිනිසුන්ට නෙමෙයි ඒ කියන යක්කුන්ට. ඇවිල්ලා මට මොනවා හරි කරන්න කරලා පෙන්නන්න නැත්නම් ඔයාලගේ පුල්ම පවර් එක දාලා හොඳ ෂොට් එකක් ගන්න වගේ. හරිද? එහෙනම් මං චැලෙන්ජ් කරනවා. හරිද? හේතුව මම දන්නවා මම ස්වභාවික වුණාට පස්සේ ඕනෙම දෙයක් විශ්වයේ යම් හෝ කළු බලයක් තියෙනවා නම් ඔය දේව කියලා කියන්නේත් අපෙන් පින් අරන් සුදු වෙන්න දඟලන පිරිසන්නේ. එන කළුයිනේ. හරිද? මේ අර බුදුවරු සමස්තය එකතු වෙලා නැත්නම් රහතුන් සමස්තය එකතු වෙලා පරිනිර්වාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේලා තුළ තිබිච්ච බුද්ධ ශක්තියේ සමස්තයට වඩා ප්‍රබලයි. මම මේක කියනකොට මිත්‍යා දෘෂ්ටියක්. ඒක කියන්න එකත් වැරදි. මම කියන්නේ ওই දෘෂ්ටි තියෙන අයට මම එහෙම කියන්නේ. නැත්නම් එහෙම එකක් නැහැ. වෙන විදිහකට මම මෙහෙම කියන්නම්. දැන් මෑනියෝ දැකලා නැහැනේ කවදාවත් දෙයියෙක්. භූතයෙක් දැකලත් නැහැ. පෙරේතයෙක් දැකලත් නැහැ. පිසාචයෙක් දැකලත් නැහැ. කුම්බාණ්ඩයෙක් දැකලත් නැහැ. ඊට පස්සේ අපායේ ඉන්න එකෙක් දැකලත් නැහැ. එකෙක්වත් දැකලා නැහැ. මේ දැකපුවත් නැති හැටවත් ගෝචර නොවිච්ච දෙයකට නෙමෙයි මේ තරම් මනසෙන් ඇබ්බැහිවීමක් තියෙන. මනසේ ඒකට ගරු කරන්නේ. මෙහෙම ඇතේ පිළිගන්නේ. තේරුණා? ප්‍රත්‍යක්ෂයට අහලකවත් නැති යමක් දැඩි විශ්වාසයකින් ගරු කරන්නේ. තේරුණා? ඒක හරිම වැරදි. මං කියන්නේ ඊට වඩා පින් දෙන්න මේ ඔය ළඟ ඉන්නන මේ අම්මට ටිකක් පින් දෙන්න. ඒවා ගෙදර පන්සලේ පූසා ඉන්නවා නම් පින් ටිකක් දෙන්න. පූසෙකුට පින් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමනම් දෙයියටත් පුළුවන් වෙන්න බෑ. නෑ ඒගොල්ලන්ට විඥානයක් තියෙන ශක්තියක් තියෙනවා මේගොල්ලන්ට දැන්. කිව්වද කවුරු හරි? සංගත සත්‍යය කියන්නේ දැන් මොකද ඇත්තටම අපි එහි ආරණ්‍යෙදි මෙයා දන්නවා ගොඩක්. මේ ඇත්තටම දෙවිවරු ඇවිල්ලා පෙනිලා තියෙනවා, රූප පෙනිලා තියෙනවා. හඬවල් ඇහිලා තියෙනවා. මගේ පොත්වල සමහර ඒවල ලියලා තියෙනවා. ඉතින් මේ නමුත් දැන් ත්‍රිසංගත සත්‍යයකට පුළුවන් ද පින් අනුමෝදන් වෙන කියන්නේ සතුටු වීමනේ. ඒ අපි දෙන දේ අහලා හරි දැකලා හරි සතුටක් ඇති වුණොත් මේ පින් අනුමෝදන් වෙනවා කියන්නේ. ඒක ත්‍රිසංගත සත්‍යයකට පුළුවන් දෙන්න. මෙහෙමයි මෑණි. බුද්ධ දේශනාව තුලින් ගත්තොත් ඊට අමතරව සාමාන්‍ය සමස්තයක් සත්තුන්ට පුළුවන්. ඒක මම දන්නේ නැති එක. පුළුවන්. දැන් දෙවියන්ගේ කෑම මොනවද? ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ මොනවද? පින. එහෙමනේ කියලා ඔය අපිට මේ තේරුම් කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි පින් අනුමෝදන් කරනවා කියලා ප්‍රීතිය අනුමෝදන් කිරීමක් කරනවලුනේ. දැන් පූසාගේ ප්‍රීතිය කුමක්ද? කරෝල කට්ටක් වගේ. පූසාට පින් දෙනවා යන කුමක්ද? හොඳට කරෝල ටිකක් අන්නලා වත් ටිකක් දෙන්න. ඒක හරි. තේරුණාද? ඒක හරි. පැහැදිලිනේ. ඒ නිසා තවදුරටත් ඔය මිත්‍යා මතවාද වලට ගරු කරන්න එපා. අනික මෑනියෝ දැඩිව දෙවියන් ඇතේ හෝ ඒ කතාන්දර ඒ ප්‍රවාදත් එක්ක ඉන්නකොට මානසික වෙන එකක් තියෙනවා. දේව රූප හදක නැති ඒවා චිත්‍රණය වෙනවා. හරිද? නෑමනේ කොහොමද? ඈ? නෑම කියලා මම කියන්නේ නෑම කියලා මම කියන්නේ ඒ කියලා ඉන්නවා කියන්නේ නෑ හැබැයි හරිද? මම කියන්නේ මෑනියන්ට අදාළ ටික. ඒක දෙයියොත් එක්ක දෙයියෝ ආවොත් මං ඒක එයාලත් එක්ක බලා ගන්නවා. මෑනියොත් එක්ක හරිද? ඔව්. එහෙම ගන්නෑ මෑනියෝ. හරිද? ඒ නිසා ඔය සංකල්ප වලින් නිදහස් වෙන්න බෞද්ධ කියන්නේ ඒක ආවේ ඇයි කියන එක තේරුම් ගන්න. ආවේ දැන් විහාරාස්සට දෙව් පිළිම ගියේ ඇයි? හේතුව අපේ මිනිස්සුන්ගේ ওই දැඩිව මානසිකව ගැට ගැහිලා තියෙන දේවවාදේ. නැත්තම් විහාරයක් ආසට දෙව් පිළිමයක් යන්න ඕනිම නැහැ. අදාළම නැහැ. හැබැයි මිනිස්සුන්ට බුදුන් කවුද කියන එක එයාට තේරෙන දර්ශනය ඔස්සේ දහම ඔස්සේ තේරුම් කරලා කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඉබේම දෙයියෝ බිමට වැටෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඒක දේවතා සංයුක්තේ. ඔව්. පොතපතේ මම මේ භාගයට භාගයක් පිළිගන්නවා. දෙවියන්ට දේශනා කරපු සූත්‍ර. ඒ දේවල් වෙනවා ආටානාටි. ඉතින් ඒක මෙහෙමයි මෑණි. ඒක මෙහෙමයි. ඔය කියන දේව කියන කොටස තියෙන මම ඕක ගැන විග්‍රහ කරන්න ගියොත් එහෙම අපිට අදාළම නැති පැත්තක් ගැන ලොකු විග්‍රහයක් කරන්න වෙනවා. හැබැයි ඉතින් කරන්නම් පොඩ්ඩක් හරි මොකද තේරෙන්න එපා. තේරෙනවා නිසා. හරිද?
මෑණියෝ කවුද? මනුස්සද? මනුෂ්‍ය කියලා කියන්නේ මනුෂ්‍ය නිසා ඒක පරිකල්පනයක් නිසා මනුෂ්‍ය මොක කියලා. හරි දැන් මනුස්සද? සබහා ධර්මයේ එක් කොටසක්. නිර්වාණය. එතකොට මෑණියන්ට දේව කියලා කොටසක් අහුවෙන්නේ නැහැ. සබාධාම එක් කොටසක් දන්නේ අහුවෙන්නේ. ඔව්. එහෙම ඒ කොටසට දේව කියලා නම දාලා ආ දැන් මං අහන්නේ මෑණියන්ගේ කොටසට මොකක්ද කියන්නේ කියලා. අපි මනුෂ්‍ය කියලා කරලා ඊළඟට අනිත් නම ස්ත්‍රී. ඒ දැන් හරිනේ දැන් මනුස්සනේ මෑණියෝ. ඔව්. හරි. ඇයි මෑණියන්ට මනුස්ස කියන්නේ? ඒක මනුෂ්‍ය කියලා නම් වෙලා තියෙන ඉඳ කවදා හරි කොතනදී. කවදා හරි කොතනදී. ඒක අපි දන්නේ නැහැ. ඒ වුණාට ඕක මෑණියෝ අපි හැම එකකටම නිරුක්තියක් අපි සපයනවා. එහෙම වෙන ගුණයක් තියෙන ක්වොලිටි එකක්. ක්වොලිටියට අපි තියනවා යම් ඩෙෆිනේෂන් එකක් දීලා. එතකොට දේව කියලා කියන්නේ පුද්ගල ස්වરૂපයක් නෙමෙයි අපේ సంతානයේ තියෙන ස්වરૂපයක්. ඒ ස්වභාවය තමයි දෙන ස්වභාවය. තේරුණාද? දේව කියලා කියන්නේ දෙන ස්වභාවය. කාට හරි පිහිට දෙන, සරණ දෙන, ආශිර්වාදය දෙන මේ කියන මානසික ස්වභාවය. ඒතර ස්වාමීන් වහන්සේ ධම්මචක්කප්පවල සූත්‍රයේ උභවසේ බොරු කියනවාද? ඔය කතාව කියනකොට 84 කෝටියක් කොච්චර කොටියක් සක්කල දෙවිවරු නිවන් දැක්කා අනිවාර්ය. බුදුහාමුදුරුවෝද ওই ටික කියලා තියෙන පස්සේ හිටපු ගොයියෝද දාලා තියෙන්නේ. ඒක අපි දන්නේ ත්‍රිපිටකයේ ඒක මම දන්නවා. ඒක බුදුහාමුදුරුවෝ නෙමෙයි කියලා තියෙන්නේ. ඒක අපි දන්නේ නැහැ. හේතුව මම පාලි භාෂාවෙන් උපාධි කරේ, පාලි BA කරේ, පාලි MA කරේ, පාලි අවුරුදු 5ක් පිරුණ ඉගෙනුවා. ඒ නිසා ඔය සමයාන්තර දර්ශනවල ෆැක්ට් එක කොතනද තියෙන්නේ? අනිත් එක එකනා දාපු බයිලා ටික කොතනද තියෙන්නේ? ඒ වගේ ගත යුතු දේවල් නොගත යුතු දේවල් කොතනද තියෙන්නේ? ඉතා හොඳින් දාන්න. හැබැයි මෙතන පාලි වචනයක්වත් ත්‍රිපිටකයේ කැලලක්වත් ගන්නෙ නැතුව මට තේරෙන ටිකයි කියන්නේ. හේතුව බුද්ධ භාෂිතය කියලා කියන්නේ පාලි නෙමෙයි, ත්‍රිපිටකය නෙමෙයි, අවබෝධයේ භාෂිතය. දැන් මම බුද්ධ භාෂිතේ කෑලි අරන් මෑණියන්ට කියවනම් මේ හරියට තේරෙන්නේ නැහැ. තාම ඉන්නේ ඒ කෑලි වලට මෑණියෝ දීපු අර්ථකථනයත් එක්ක. චතුරාර්ය සත්‍ය කියන ඒ වගේ වචන දාලා කිව්වොත් මෑණියෝ කරන්නේ මෑණියෝ දන්න චතුරාර්ය සත්‍යයට අනුව මං කියන එක අහන්නේ. මං එකක්වත් කිව්වේ නැහනේ. ඇයි? ඒක නෙමෙයි මෑණියන්ගේ හෘද සාක්ෂියේ භාෂාව. තේරුණාද? දේශනාව තියෙන්නේ මව් බසක්. මොන දේ කිව්වත් ඒක තෙන්න අදාළ වෙන්නේ නැහැ. මං කියාගෙන ගියේ එතන ඒ පිරිස ඇවිල්ලා ඔය කියන කෝටි ගණක් ආවේ නැහැ. කෝටි කියන වචනේ තේරුම කියන්නම් ඉස්සෙල්ලා. කෝටි කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථය. තේරුණාද? 33 කෝටියක් දෙවි දේවතාවුන් කියන වචනයක් කියනවා. එතන කෝටිනේ. එතන කෝටි කියලා කියන්නේ මේ විශ්වයේ තියෙනවා පදාර්ථ 33ක්. අවසාන එක බුද්ධ පදාර්ථය. හරිද? මෙන්න මේ පදාර්ථ 33 හා සරිලන ඒකට සමාන වෙන අහලකින්වත් යන වෙන එකම පදාර්ථයක්වත් නේවා වෙන වෙනමම තියෙනවා. ඒ නිසා ඒවට කියනවා ශ්‍රේෂ්ඨ පදාර්ථ කියලා. හරිද? ඒ 33ට තමයි කියන්නේ ඔය දේව කියන කොටස දාලා 33 ඒකට දාලා තියෙන 33 කෝටිය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වූ 33ක් දේව පදාර්ථ. දේව කියලා කියන පදාර්ථ. එතකොට ඕකෙන් එකක් හුළඟ. එකක් මොකක්ද කියන්නේ රස්නේ. ඒ වගේ තියෙනවා සීතල. ඊට පස්සේ ඝනභාවය මේ ආදී වශයෙන් වන පදාර්ථ. පරණ ඉන්දු ආර්යයන් නැත්තම් බ්‍රාහ්මණ වංශිකයන් නැත්තම් තව විදිහට වේදේ හදාරපු අය පොතපතේ ලිව්වේ ඒ අර්ථයෙන්. සංකල්පය එයාලගේ ඒක. ඒ නිසා එයාලගේ දර්ශනය අදට ලෝකේ නොනැසී පවතින. නැත්නම් ඒක වැරදි නම් මෙලහට ගොඩක් කල් ඉඳලම ප්‍රතික්ෂේප වෙලා. ඒක යථාර්ථයක් තියෙනවා. ඒ වුණාට බුද්ධ ආගම අද මිනිස්සු අච්චාරු කරගෙන ඉන්නවා වගේ. ඒකත් ඒ මිනිස්සු අර කියන ශ්‍රේෂ්ඨතම පදාර්ථ 33 වෙනුවට ඒකට දාලා තියෙනවා කෝටි ගාණක්. කෝටි කියලා කියන්නේ සංඛ්‍යා කරන්න බැරි අර්ථයෙන් එයාලා කියන්නේ. 33ක්. දෙවිවරු ඉන්නවායි කියලා මනස්කල්පිත ගොඩක් පුද්ගල ස්වරූපයෙන් හදලා දාලා තියෙනවා. තේරුණාද? ඒ නිසා ඒක අදක ඊයේක නෙමෙයි පරම්පරා ගානක් තිස්සේ අපේ මිනිස්සු ඔළුවේ තියාගෙන ආපු නිසා ඒවා ඔය ලේ වලටත් එක ජාන වලටත් ඒක ඇවිල්ලා හරි අමාරුයි කඩන්න. තමතක තියෙන කෝටි දසදහසෙන් චක්කවාලේසු දේවතා කියලා පාලියෙම තියෙන්නේ. ඒක මෑනියෝ ඕක ලියලා තියෙන්නේ අවුරුදු 1000කට අමාරකට කලින්. ඕක ත්‍රිපිටකේවත් තියෙන එකක්. සාමාන්‍ය ශාස්ත්‍රය මත තව
ප්‍රශ්නයක්. මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළ දැන් ඔය තියෙන වචන ටික බුදුහාමුදුරන්ගේ බුද්ධ වචන වලට තියෙනවා. උන්වහන්සේ දේශනා කරේ ඔය වචන ටික විතරද? ඔය පාලි වචන ටික විතරද? බුදුහාමුදුරුවෝ ඊට වඩා දෙයක් කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු ෆැක්ට් එක විතරයි ඒ කාලේ දැන් ඔය සංගායනාව කරන්නේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා මාස 3කට ගියාට පස්සේ. මාස 3ක් බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා ගත වෙනකොට බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා අවුරුදු 45. අවුරුදු 45කට කලින් බුදුහාමුදුරුවෝ ඉස්සරලාම වෙන්න මෙහෙමයි කිව්වේයි කියලා අනිත් වටා පිටා ඒවා මතක නැහැ කට්ටියට. ඒ කියපු සාරේ තියෙන. අන්නේ ෆැක්ට් එක තමයි එතෙන්ද අරගෙන ඔය කියන කතන්දර තියෙන්නේ දෙයියෝ ඔය ආරම්මණන් ඔය ඒ පිළිගැනීම් එක හැදෙන ටික. ඒකත් එක්ක වට කරලා ලස්සනට පිළිවෙලකට සූත්‍ර හැටියට සංගායනා කරනවා. තේරුණාද? ඒවට ස්ටෝරි එකක් ඕනේ. කතාවක් ඕනේ මේ සාරය අරයි යන්නේ. කතාවක් ඕනි නිසා ඒ කාලේ ජන විඥානය තුල තියෙන කාරණා කතන්දර ඒවට ඇතුළත් කරලා. එතකොට කට්ටියට ඒක ලිඛිත પરම්පරාවක් නෙමෙයි බාහනක પરම්පරාව. මේක කටපාඩමින් කරගෙන ආපු අය. ඒ කටපාඩම් කරගන්න මෙහෙම ලස්සන ස්ටෝරි එකක් ඕනේ. තේරුණාද? ඒ නිසා හදනවා ඒ වගේ ලස්සන එකක්. වැරද්ද තියෙන්නේ අපේ මිනිස්සු හරය තෝරගන්න දන්නේ නැතුව වටේ පොත්ත රහ රහ කකා බලනවා රහද කියලා. ඒ නිසා ඔය ගැටලුව තියෙන්නේ. ඕක මම කියන්නේ ගිහියෙක් අහනවා නම් හොඳයි. හැබැයි දැනටවත් මම කියන්නේ ඔය සංකල්ප වලින් නිදහස් වෙන්න ඕන. අනිත් එක මම කියන්නේ ඕක වෙනුවට ඕන නම් දාගන්න තව චූටි එකක්. ඇත්තටම දේව කියලා කියන්නේ දෙන ස්වභාවය. දැන් අපි මිනිස්සෙකුට ගිහිල්ලා මේ කාලේ කෑම පාර මොකද්ද කියන්නේ? ආහාර මල්ලක් දෙනවා රුපියල් 5000ක විතර. මොකද්ද කියන්නේ? අනේ මහත්තයා නම් දෙයියෙක් වගේ අපිට පිහිටුනේ. මොකද්ද මේ කියන්නේ? දෙයියෝ දැකලා තියෙනවද මේ මිනිහා? ගනුදෙනු කරලා තියෙනවද? මොකක්වත් තියෙනවද? නෑ. එහෙමනම් ඒ මනුස්සයා දෙයියෙක් දන්නවා. කවුද දෙයියා? මේ වගේ පිහිට වෙන කෙනා. මං කියන්නේ ඒ කියන 33 තලයේම ඔබ තුලයි තියෙන්නේ. එළියේ නෑ. 33 තලයේම තම තමන් තුල තියෙන. විටක ඔබ දෙවි කෙනෙක්. තේරුණා? බ්‍රහ්මයි. විටක බ්‍රහ්මෙක්. බ්‍රහ්මෙක් කියන්නේ කවුද? විත්ත ස්වභාවය අතහැරන තැන. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා මැක්ස් තියෙන තැන. උපරිමේ තියෙන තැන. එයා බ්‍රහ්ම. ඔබ බොහොම කාරුණික වෙනවා. නැත්තම් මෛත්‍රී සහගත වෙනවා නේද? උපේක්ෂා සහගත වෙනවා, මුදිතා සහගත වෙනවා. ඒ තැන ඔබ මිනිසෙක් නෙමෙයි. ඒ තැන ඔබ බ්‍රහ්මෙක්. තේරුණානේ? ඒ වගේම මහා පෙරේත වෙන වෙලාවලුත් තියෙනවා. එනන්නේ. වගේම යකා වගේ ඉන්න වෙලාවලුත් තියෙනවා. කියනවානේ ඔය හැමතැනම ඉපදිලා අවිලා තියෙන ඒ ගති ස්වභාවයෙන් ගෙනාලා ඒක දාලා තියෙන කතා. මොකද එයාලට මේක ඕනේ දිගින් දිගට යන එකක් තියෙනවා මේක. ඒ නිසා පින් කරන්න ඕනේ කියන එකක් අපිට ඔබ්බන්න. සනස මට එතන ඒ නිසා ඒකට පාවිච්චි කරලා තියෙන කතාව. මේ එතන මට චුට්ටක් මේ දැන් මතක් වෙච්ච කියන්නේ එතන මේ දැන් අපි දේව ස්වභාවයක් ගැන කතා කරනවානේ. අපි දැන් 31 තලයක් ගැන කතා කරනවානේ. අපිට හිතෙන්නව දෙවිවරු එළියෙන් ඉන්නවා කියලානේ. හැබැයි ඒ වෙලාවේ නැවතිලා බැලුවොත් අපි ওই දෙවියන් ගැන කතා කරන මම කොතනද ඉන්නේ කියලා. මොකද දෙවියන් එතකොට දෙවියෝ නැති වෙනවා. එතකොට දෙවියෝ නැති වෙනවා. මොකද අපි ඒ කියන්නේ සිහිය තියෙන තැන දෙවි කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මෙහෙන් කියනවා මම නෑ මෙතන මේ මම කියලා කෙනෙක් නෑ මෙතන මෙහෙම සත්‍ය පුද්ගලෙක් නෑ ශුන්‍යයි කියලා. ඒතර අපිට පේන්නේ නෑ දෙවියෝ ගැන කතා කරන්නේ මම පිළිහිටලා. අනිවාර්යයෙන් දෙවියෝ ගැන ඔබයි කතා කරන්නේ. ඔබ ඒ ගැන හිතන තාක් දෙවි කෙනෙක් ඉන්නවා. ඒතර මම ඔබ තමයි දෙවියෝ නිර්මාණය කරගන්නේ. මගේ මම කියන කෙනාගේ අනිත් පැත්ත තමයි දේව කියන්නේ. ඒතර අර ඔබ වහන්සේ කිව්වේ දේව ස්වභාවය, තිරිසන් ස්වභාවය, බ්‍රහ්ම ස්වභාවය ඒ කියන හැමතැනකම ඉන්නේ මමම තමයි. වෙලාවට කියන මේක මහා බල්ලෙක් වගේ. කියනවා මේ ගතිය තියෙන. අයියෝ උන් ආශ්‍රය කරන්න එපා මහා නරි වගේ මාර කපටි. මොකද්ද මේ කියන්නේ? ඒ වගේ අර ඒක තේරුම් ගන්න ඕනේ. පිහිටීමක් නැත්තම් පිහිටව ගන්න තැනක් නැත්තම් බාහිරට කරන පණව ගන්න කොතනද? මම කියලා පිහිටව ගන්න. අර කතාව ඔය පළමුව මෑණියෝ තේරුණාය කියන කතාව තුළ ඉඳලා මෑණියන්ට පුළුවන් ද දෙවි කෙනෙක් හරි මොකෙක් හරි එම පණව ගන්න කොහේක හරි දකින්න. ඒ දකින්නව නම් දකින්න පරණ මතකයක් අලුත් කරගෙන ඒක යථාර්ථයක් කියලා හිතාගෙන. ඉතින් එතකොට මෑණියෝ අතීත සංකාර වලට අහු වෙලා නැවත සසරට වැටිලා. එතකොට අර ශුන්‍යතෝ ලෝකෝ කියන එක වාසිතිනුත් අයින් වෙනවනේ සර්. කළගුණ සැලකීමක් හැටියට කැමති නම් බුද්ධ වන්දනාව ලස්සනට කරන්න.
ඒක සතුටින් කරන්න. ඒකල්ලා තව දුරට දැන් මිනිස්සු ඇවිල්ලා ඉන්නවනම් එතකොට මිනිස්සුන්ට මොකක් හරි එකක් කරනකොට ඒ මිනිස්සුන්ගේ තියෙනවා ආසරණ බලාපොරොත්තු. ඇත්තටම එයාලා අසරණයිනේ, පවුනේ. එයාලා මේ දන් හැන්දක් හරි දෙන්න බලන්නේ එයාලගේ මැරිච්ච කාට හරි පින් ටිකක් දෙන්න. හරිද? එතකොට ඒක අහිංසක ප්‍රාර්ථනාවක්. අපි ඒක දැනගෙන මේ කියන්නේ බොරුවක්. මේ මිනිස්සු සනසන්ට කියන එකක්. ඒක දැනගෙන පින් අනුමෝදනාවක් කරනවා. ඒ දැනගෙන කරන්නේ. අපිත් අවිද්‍යාවට වැටිලා නෙමෙයි. දැනගෙන කරන්නේ. කරුණාවෙන් කරන එක බ්‍රහ්ම ගුණය. තේරෙනවද? සතුටු වෙනවනේ. ඔව්. ඒ කරලා ඔය අතර කවුරු හරි ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් යමක්කම තේරුම් කළා දෙන්න සමස්තයට උ කියන්න එපා බොරුව. තේරෙන්නේ. ඒ කියන්නේ බොරු වැඩ. ඒ අතර සමහර ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නවා මෑණියෝ ඇත්තටම දෙවියෝ කියලා ඉන්නවද කවුරු අන්න කතා කරන්න හොඳ මිනිස්සු. වාඩි කරවලා පුතාට දැනිච්ච දේ හරි. ඇත්තට මෙහෙම එකක් නෑ පුතා. දේව වෙන්නේ අපේ හිතම තමයි. වෙලාවකට අපි මේ ගුණ වලින් ඉන්නවා. වෙලාවට මේ ගුණ වලින් ඉන්නවා. අපේ සිතුවිලි. වෙලාවට රෞද්‍ර ස්වරූපයකින් ඉන්නවා. ඉතින් ඒ වෙලාවට මේ 31 තලයේම ගොඩ නැගෙන්නේ මගේ මනස තුලමයි. මම චේතෝ විමුක්තියටපත් වූ කල්ලි සමස්ත විශ්වයම විමුක්තියටපත් වේ. විශ්වයම විමුක්තියටපත් වෙනවා. විශ්වයම ශූන්‍ය වෙනවා. තත්තේවන්තර දායින්සු කියන එතනම අතුරුදහන් වෙනවා. දෙයියොත් අතුරුදහන්, යක්කුත් අතුරුදහන්, බ්‍රහ්මයොත් අතුරුදහන්, ඔක්කොම අතුරුදහන්. තේරුණාද? මේ වටිනා පැහැදිලි කිරීම සාමනස. මොකද මේ ඇත්තටම අවිද්‍යාව කියන එකෙන් මං හිතන්නේ මේ ආත්මනේ තව ආත්ම ගණනාවක් ගියත් අපිට දුරු කරගන්න බැරි වෙනවා. අපි මේ läගලා හිටපු ස්වභාවයට. යමක් දැන් පැහැදිලි ගොඩක්ම වටින්නේ මෑනියෝ කන් යොමන එක. දාන්න කියලා. අර මාන්නේ නැති කරගෙන ලොකු කන් නැති කරගෙන පොඩ්ඩක් වෙලා දාන්නකො. එච්චරයි වටින්නේ. ඔබ එතෙන්ද සකස් වෙනකොට ධර්මතාවයේ මග බලාගෙන ඉන්න කවද්ද ඔබට මේක දෙන්නේ කියලා මේ සමස්ත සත්ත්ව ප්‍රජාවටම සබාධම මේ අතේ තියාගෙන බලන් ඉන්නේ මේක දෙන්න. කවුරුත් ලැහැත්ති නෑ ගන්න. තේරුණාද? කවුරුත් ලැහැත්ති නෑ. මොකද එයාලට ඊට වඩා වටිනේවා තියෙනවා. එනිසා මං කියන්නේ ඒක ගන්න. ඒකත් අරගෙන ආයෙත් නම් විමතියටපත් වෙනවා නම් ඒ කීවට දෙයියෙක් ඉන්නවද දන්නේ නේද? ඉතින් දේව සංකල්පයමත් සංකල්ප කියන තැනම තියෙනව නේද? මනසින් ගොඩනගපු concept එකක් කියලා. ඒකෙමයි. එතකොට රියැලිටි එකක් නැහැ නේ සංකල්පේ. බෝධිසත්ව චරිතේ චරිතාපදාන ඔය කතා වස්තුව උතන ගත් දේවල් වල ඇත්තටම මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව ගොඩනගවුවා බුදුහාමුදුරුවෝ කියපුවා නෙමෙයි. මොකද ඔය ගැන අපි ඔය මේ ඔයගේ තියෙනනේ වාක් කියන්නේ බුදුහාමුදුරුවෝගේ කාලේ ඒ ඉන්දියාවේ පාවිච්චි වෙච්ච pāli වචන තියෙනවා. ඒ වාගේ හිට අපි සියුම්ම පරීක්ෂා කරලා තියෙන සමස්තය. එතනදී එදා අර්ධමාගදීන් බුදුන් කළ ඒ බුදුහාමුදුරුවෝගේ කාලෙම තිබිච්ච වචනමය කියලා තහවුරු වෙලා තියෙන්නේ. අපි මේ MA කරනකොට අහුනේ මට සූත්‍ර ටික මතක නැහැ. සූත්‍ර 5ක විතර. ඒ අවුරුදු 2600කට කලින් ඉතිහාසයේ තිබිච්ච ඉන්දියාවේ මගදී පාවිච්චි වෙච්ච අපේ තියෙනවනේ වාග්මාලාවක්. අද අපි කතා කරන මේක. ඒ ලක්ෂණ තියෙන්නේ සූත්‍ර දේශනා 5ක විතර. පස්සේ කාලේ සැරින් සැරේ කතා අප්ඩේට් වෙලා සමහර ඒ කාලවලට හිතෙන්නේ නැති මේක දැම්මනම් තව ටිකක් මිනිස්සුන්ට තේරෙයි. ඒ වගේ දත්තය අප්ඩේට් වෙලා ඒ විදිහට ආපු එකක් තියෙනවා. අනික වැදගත්ම දේ ත්‍රිපිටකය කියලා එකක් ආයේ සංග්‍රහිත කරලා තියෙන ඔය වටේ තියෙනවා විසිරිලා මේ මෑත. අවුරුදු 120ක්වත් නැහැ. ඒ වෙනකන් ත්‍රිපිටකයක් නැහැ. ඒවා විසිරිලා ඔය තැන් වල. ඒ විසිරිච්ච තමයි ආයේ එකට එකතු කරලා මේක දීඝනිකාය මෙතෙන්ද දාලා මජ්ක්‍ධිමනිකාය මෙතෙන්ද දාලා ඔය ත්‍රිපිටකය කියලා එකක් ෆැක්ට් එකක් හදලා තියෙන්නේ අවුරුදු 120කට විතර කලින්. පටන් ගන්න තියෙනවා. ඒතෙක් එහෙමවත් එකක් තිබිලා නැහැ. තේරුණාද? ඉතින් මම කියන්නේ මේ කාරණා සමාජගත කරලා සමාජයේ කැළඹීමක් ඇති කිරීම නෙමෙයි අපේ වැදගත්කම. අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේක කියන්නේ.
ඒක අර මේ ටික තමා තුළින් මේ ධර්මය අවදි වෙවි පැහැදිලි වෙවි වෙද්දි තමයි අර මොකද මේ වචන මගෙන් පිට වෙන්නේ අසන්න සුදුස්සෙක්ට විතරයි. එහෙමයි තමයි. ස්වාමීන් වහන්සේ අවසර උග්ගසේන නැට්ටුකාරය අර පිටමත තනිකක් වෙනකොට බුදුරජාණන් වහන්සේ උග්ගසේන අතීත පංචස්කන්ධ හදන එක නවත්තන්න වර්තමාන හදන එක නවත්තන්න අනාගත හදන එක නවත්තන්න කියපු එක පමණින් උග්ගසේන එතනම තනිකක් වලින් රැහැට රියන කුණ පිට වුණේ රහත් වුණා කියන කතාව බොහොන්සේ මේ අවස්ථාවේ සිහිය කියන කතන්දරේට ගැලපෙනවා බොහොන්සේ කියනකොට මට ඒක ඒක රිට යන මිනිස්සෙකුට දහම පැහැදිලි කරන්නයි බුදුහාමුදුරුවෝ ඒක කිව්වේ. ඒකයි මම කියේ මේ දහම දැන් මේ කියපු එක ගැලපෙන එක නයි ඉන්නේ. නැත්තම් ඔක්කොටම එක හා සමානව ගැලපෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? එහෙම නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ ඔඩියන්ස් එකට කතා කරන්නේ. ඒ පුද්ගලයාගේ ක්වොලිටි එක බලලා මම කියවනේ මේ කිව්වේ බොරු කියලා. ඒ වගේම බොරුතකයක් තමයි බුදුහාමුදුරුවෝත් එයාට කිව්වේ. ඒ වගේම බොරුතකයක්. ඇයි කිව්වේ? ඒ මිනිහා දෘෂ්ටි වලින් කඩලා මැදට ගන්න. දෘෂ්ටි වලින් කඩලා මැදට ගන්න මොන බොරුවද ගහන්න ඕනේ බුදුහාමුදුරුවෝ ගහන. පිනුම් ගහන එක නවත්තන්න එපා. ගහන්න කිව්වා කියලා කිව්වොත් එහෙම මිනිස්සුන්ට තරහා දුක විතර මිනිස්සු හතරේ බුදුහාමුදුරුවෝ බොරු කිව්වා කියන්නේ නමුත් භාෂාව කියන්නේ ඇත්තටම අපිට ගහන්න නෝ බුදුහාමුදුරුවෝ බොරු කිව්වා. බුදුහාමුදුරුවෝ බොරු කිව්වා. ඉතින් නමුත් භාෂාව කියන්නේ බොරු. භාෂාව කියන්නේ බොරුවක්. ඒක අපි හදාගත්ත එක. භාෂාව යථාර්ථය නම් විශ්වයටම එක භාෂාවක් වෙන්න ඕනේ. එහෙම කන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන තැන ඉතින් මේ සියලු සංකල්ප වලටම මෙතන කාමයෙන් බැඳෙන්න. එතකොට කොහොම ඉතින් සත්‍ය තුල එහෙම එක සංකල්ප තියෙන විදියකුත් නැහැ. භාෂාවක් තියෙන විදියකුත් නැහැ. ඒ දවස්වල ඔය මේ ක්ලාස්කේදී අපිට ස්වාමීන් වහන්සේ ඔය වගේ මේ කියලා තියෙනවා දැන් ඔබ වහන්සේගේ සමහර ඒවා වගේ මේ පස්සේ පටවපු ආරම්මන නියම කිව්වේ. එතකොට අපිට ඒ අය ගැන අපි කොච්චර මාර තරහක් කියනවා. ඔව් අපි කොච්චර මේකට බැහැලාද කියලා. අපිට ඉතින් අර ගුරුවරු ගැනත් ඇයි මේගොල්ලෝ මෙහෙම කියන්නේ ඇයි බුදුදහම මෙහෙම දැන් බුදුන් වදිනකොට ගිහිල්ලා හිතින් සමාවයි දින්ද. ඒ කියන්නේ අතීතේ යම් වැරද්දක් වුණා නම් ආකාර විදිහකට කරන්න එපා. ඒක නිසා ඒ සමාව ලැබෙන්න තමයි මේක ලැබෙන්නේ. සමහරට මම දැන් ඒක ඔබ වහන්සේ කතා කරලා මට මං යම් මේක සත්‍යයි කියලා ඔළුවට ආව මොහොතේම මට හිතුනේ මම මේ ස්ථානයට ආවට පස්සේ මම කරන මේ ඇත්තට මං ඉල්ලන සමාව නිසා මට සබහා ධර්මයෙන් ඔබ ආසේ මුණ ගැසන්නේ කියලා. දැන් මෙයා නැත්තම් කීපවරක් කිව්වා මගේ හිත ඉඩ දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ බරු කියන්න ඕනේ නැහැ. එයාගේ හාමුදුරු ළඟට යන්කෝ මම මන නම් අහන්න බෑ පුතේ මං බණ කිව්වේ නැහැ. මම බණ කියන කයිවාරුවක් ගහලා නැහැ. මට මේ බෑ පුතේ මම මේ මෙහෙමම ඉන්නවා මොකද මං ගෙහින් හෙම්බත් වෙලා ඉන්නේ. මට තවත් ඔළුව අවුල් කරගන්න බෑ කිව්වා. මහන්සේගේ තියෙන සුදුසුකම මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ සුදුසුකම දැනෙද්දි මම දන්නවා ඥානවීර හාමුදුරුවෝ එක කතා කරලා උන්වහන්සේ දේශනාත් අහලා තියෙනවා. අර තව ටිකක් වැඩිපුර ඉන්න ලැබුණා නම් උන්වහන්සේට අවස්ථාව ලැබුණා. උන්වහන්සේ හිතුවට උන්වහන්සේ වයසයි කියලා උන්වහන්සේගේ කය වෙහසත් වයසත් නැහැ. උන්වහන්සේගේ මානසිකත්වයේ වයසත් නැහැ. මානසිකත්වය නන්නේ අවුරුදු 8ක කෙල්ලෙක් කියලා ඒක මන් දන්නවා. තාම ගන්නවා වගේ ගන්න උන්වහන්සේට ශක්තිය ධෛර්යය තියෙනවා. දෙකක් නැත්නම් තුනක් තමයි මම රාත්‍රී කාලේ නිදාගන්නේ. හොඳයි කියලා හිතන ධර්මයේ තියෙනවා නම් ඒ වහනවා බුදුහාමුදුරුවෝ ගැන හිතනවා භාවනා කරනවා මේ කොන්ද කැඩුණ කියලා නෑ පුළුවන් අමාරු වෙනකොට ආහාන්සි වෙලා කරනවා. ඉතින් ඒ වගේ මට ලොකු වීරියක් තියෙනවා. ඉතින් මේ ඒක මං හිතනවා ස්වාමීන් වහන්සේ කාලෙම ඉන්න ඕනේ. මං ඉක්මන් වුණාට බෑනේ. මගේ අර ආරුළු බොළු නෙල්ලි ඔක්කොම ටික එකතු වෙලා ඒවා සැකසීලා සූදානම් වෙච්ච වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේ මේ. ඉතින් ඒක ගැන ඇත්තටම මං මේ අපේ පොඩි විහිණ වහන්සේට පින් අනුමෝදන් කරනවා. වහන්සේ මාව ගොඩ ගත්තා කියලා මං හිතනවා මට පුළුවන් ස්වාමීන් වහන්සේ මේ ගමන මේ භවයේ අවසන් වෙන්න කලින් මම මේ සියල්ල සම්පූර්ණ කරනවා කියන තැන ඉන්න. මොනවද තවදී? මං යන්නේ මම මේකේ අවසානය දැන් මේ යන මාර්ගය තුල අර මං කිව්වේ කෙලෙස් එනවනේ මගින් ඒවා බලාපොරොත්තු දැන් මෙහෙමයි. හිතන්නකො ඊළඟ ජනය මලා කියලා දැන් ඔය එනවයි කියන ටික නෑනේ. ඔව් ඒක හරි. දැන් මරණය බාර ගන්න. ඉතින් ඉවරයි. දැන් මම මලා කියන තැන ඉන්නේ. දැන් මම පිරිනවම් පාලා ඉන්නේ. මේකට මෑන්නස වචනේ. පිරිනවම් පාලා ඉන්නේ. මැරලා ඉන්නේ. නැත්නම් මෙතන මෙච්චරයි. හරිද? ඊට පස්සේ ඒ මොහොතවල් වල මතුවෙන දේවල් තියෙනවනේ. ඒ මතුවෙන දේවල් වල වැරද්ද දැකගෙන යන්න. ඒ මොහොතේදී.
නැතුව ආයි මං අර මේක කරනවාමයි කියනකොට ආය අනාගතය අල්ලගෙන. දෙන්නම යනවා. ඔව්. පිට එකේ ඉන්නේ. ඔක්කොම නිදහස දෙකට. අනිවාර්යයෙන්. හොඳට hina වෙලා හොඳට කන්න පුළුවන්, හොඳට කතා කරන්න පුළුවන්, හොඳට ජීවිතේ විඳින්න පුළුවන්. ඉතින් බුදු කෙනෙක් සිද්ධාර්ථ ගෙදර දාලා එන්නේ නැහැ නේ මේ පුංචි පහේ දෙයක් හොයාගෙන. අච්චර සැප තියද්දි ඇයි ඔක්කොම නෑ මේක වෙන්න බෑ කියලා ආවෙන්න. අර කියන්නේ මීයක් කඩන්නේ අතලෙව ගන්න නෙමෙයි කියලා. ඒ වගේ එයාට තේරුණා ඉවීම වගේ මොකක් හරි මේකේ තියෙනවා. ඉතින් හෙව්වා. හෙව්වෙම ඔය දෙකේ ගොඩවල් ඇස්සේ ගිහිල්ලා. අවබෝධ වෙච්ච ගමන් කිව්වේ මොකද්ද? දෙකේ ගොඩවල් වලින් නිදහස යලා. ඒකයි ඉස්සල්ලාම කිව්වේ. තාම පයින්නවා හෙට කරන එකට. ඒකෙන් නිදහස් වෙන්න ඉස්සෙල්. එතකොට මෑණියන්ට තේරෙයි කට අරින්න දෙයක් නැහැ මේක. කතා කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නයක් අහන්න යනකොට මොන්න මෝඩකම තියෙන. ඒකත් නැහැ. තේරෙනවද? මෙතන මේ විදිහටම පිරුණම් පාන්න ඕනේ. ඉවරයි. අපි සානංශ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඔය භවය, උපත, මරණය, දුක්ඛ, දෝමනස ඔක්කොම ගැන කතා කරනවා. හැබැයි ඔය ඔක්කොම මේ එක සිත්විල්ලක ASCII කැරකෙන ස්වභාවය එකම එච්චරමයි කියන්නේ. ඒක වෙනම භවයක්වත් වෙනම කතන්දර ඒ භවයක් ඇතේ අරවා මේ ඔක්කොම කතාමනේ. කතාම විතරයි. සංකල්ප රූප ගොඩන්නේ. නැත්තම් මේ මුළු පටිච්චසමුප්පාද ක්‍රියාවලියම මේ මොහොතේ සිද්ධ වෙනවා. මාර සතුටක් එනනේ සාවිනාස. හිතන්න ගෙදර අපි කොහොම ජොලියකින් ඇද්ද කියලා. ඕක ජීවිත කාලෙම තියෙනවා. ඕක එන්න මේ පිරෙනවා. ඒ කියන්නේ අර එතකොට සමහර අයට තනියම hina යනවා. නැත්තම් තනියම ඔය ගහකොළත් එක්ක කතා කරන නිකන් ඉන්න ආසයි යාලත් එක්ක ඉන්න. ඒ වගේම දැන් ඔය කිව්වේ රුවන්වැලිසෑය පැත්තට යන්න ආසයි. ආස වුණාට යන්නේ ඇවිල්ලා වඳින්න හෝ ප්‍රාර්ථනා කරන්න හෝ එහෙම එකකට නෙමෙයි. යන්නේ බුදු වේ අර අපි තියනවනේ ලස්සනයි සුවඳයි ඒක වටේ ඇවිදිනකොට මාර සිසිලසයි ඒක විඳින්න නැතෝ දොහොත් මුදුන් දීගෙන වන්දනා කරගෙන බඩ ගාගෙන එහෙම එකට නෙමෙයි. එහෙම කියලා අගෞරවයකටත් නෙමෙයි. ඒ අපි හරිතන ඉන්නකොට එතන ඉන්න දෙවිවරු කවුරු හරි වෙ ඉන්නවනම් හරිද මේ උන්ජාතියක් නෑ මගේ ඉන්නවනම් ඒ මිනිස්සු කාටත් වඩා අපිව රකිනවා අපිට ආදරය කරනවා. මොකද මේ මිනිස්සු හොයන්නේ උන්ට පින්දි දීන જાතියක් නෙමෙයි. තේරුණාද කියන්නේ? බුදුහාමුදුරන්ගේ පණිවිඩයට ලං වෙච්ච જાතියක්. තේරුණාද කියන්නේ? උන්ට දෙන්න තියෙන හොඳම පින මොකද්ද? ඔබ පින්දීමෙන් නිදහස් වෙන එක. හොඳම පින. ඔවුන් ඒ තරම් සතුටු වෙන්නේ තව එකක් නැහැ එහෙම જાතියක් ඉන්නවනම්. තේරුණාද? ඉතින් මෑණියන්ට දෙවි වෙන්න පුළුවන්. ඕන්නම් ටක් ගාලා දෙයියෝ ගැන හිතනකොට මෑණියෝ තමයි දෙයියෝ. මොකද මෑණියෝ නැහනේ. ඕන යකෙක් වෙන්න පුළුවන්. යකෙක් වෙන්න නම් බයයි හැබැයි. දේශේ පහල කරගත්තොත් දුකටපත් වෙනවා කියලා දන්නවනේ. දේශේ ඕනේ නැහැ. යකෙක් කියලා ඒ සිතුවිල්ල හදනකොටම යකා තමයි. ඒ කියන්නේ ඒ සිතුවිල්ලෙම එන්නේ යකා කියාගෙනම නේද? ඒ රූපේ ඉන්නේ ස්වරූපේ. එයා වගේ. යකඩියදන් දේවජ්‍ය. හැබැයි ඉතින් මේ දහම් සාමාන්‍යයෙන් ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්නත් කියලා දෙනකොට නිකන් අපිව නිකන් මේ ගණන් ගන්නේ නැහැ නිකන් පිස්සු කියලා. අනිවාර්යයෙන් මොකද ඒකට හේතුව මෑණියෝ කාලයක් තිස්සේ මෑණියන්ගේ භාවිතේ මෑණියෝ හරි කියලා හිතාගෙන ගොඩ කාලාන්තරයක් ආපු එක මෑණියෝ පාවා දෙන්න අකමැති වෙච්ච මම කියන්නේ විමුක්තියටපත් වෙන්න නම් තමුන්ගේ අතේ තියෙන නිවන අතාරින්න ඕනේ. මෑණියෝ නිවනයි හිතාගෙන හිටියන මොකක් හරි. ඒ නිවන අතාරින්න ඕනේ. එතකොට තමයි නිවන හම්බ වෙන්නේ. තේරුණාද? ඕනෙම එකක් කියන්න. ඔබ අතේ තියාගෙන ඉන්නවනම් යමක් යම් තාක් සබාධමේ දේ දෙන්න බෑ. අත බ්ලොක්. ඒක අතෑරිච්ච දාට අතට දෙන්න. ඉතින් ඒ වගේ අහන්න දෙයක් තියෙනවද? එහෙම නම් එච්චරයි.